SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 14 සඳුදා සිරස්තල බන්ධනාකාර පොකුරේ ආසාදිතයන් 3000 ඉක්මවයි. සමස්ත මරණ 152ක්. උත්සව සමයේ රට වැසෙයිද? ජනතාවගේ හැසිරීම හොඳ නැති වුණොත් සංචාරණය සීමා කරන්න සිදුවෙන සෞඛ්‍ය බලධාරීන්ට. බන්ධනාගාර තදබදය අඩු කිරීමට උපදෙස් දුන්නා. පොලිස්පති ක්‍රියාමාර්ග ගෙන නැහැ නීතිපති කියයි. කඩු තනකොළ කැපීම සඳහා භාවිත කළ බවට කී හිටපු ඇමති හලීම් පාස්කු ජනාධිපති කොමිසමට. අද කඩු ගැන වෙනස් ප්‍රකාශයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් තිබෙනවා. අද පස්වරුවේත් මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 356ක් හඳුනාගත් අතර ඉන් 54ක් බන්ධනාගාර රැඳවියන්. බන්ධනාගාර කොවිඩ් ආසාදිත පොකුර 3000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන උත්සව සමයේ සංචරණ සීමා පනවන්නේද නැද්ද යන්න තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙරටින් කොවිඩ් ආසාදිතයන් 655ක් ඊයේ දිනේත් හඳුනා ගැනුණා. ඒ අතරින් 503ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර 147ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා. මින් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 444ක්. ඒ අතරින් 156 දෙනෙකු වාර්තා වූයේ බොරැල්ලෙන්. වැලිකඩ බන්ධනාගාරයේ රැඳ වූවන්ද ඒ අතරට අයත්. එමෙන්ම මට්ටක්කුලියෙන් ඊයේ දිනේ ආසාදිතයින් 53ක් හා කොම්පඤ්ඤ වීදියෙන් ආසාදිතයින් 49ක් හඳුනාගෙන තිබෙනවා. දෙවනියට වැඩිම ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ඊයේ ඉන් වාර්තා වූ ආසාදිතයන් ගණන 75ක්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් ගණන මාබෝලෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව 27ක්. තවත් දිස්ත්‍රික්ක 11කින් ආසාදිතයන් 63ක්ද ඊයේ හඳුනා ගැනුණා. ප්‍රදේශ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 27ක් හා විදේශයන්හි සිට පැමිණි 5 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණනද අද 3087ක් දක්වා ඉහළ ගියා. ඇවරේජ් එකට ගියොත් එහෙම දල වශයෙන් දවසකට රෝගීන් 700ක් 750ක් වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුළෙන් වාර්තා වෙන තත්ත්වයක් ගිහිලා තියෙනවා. මේක දැන් සති දෙකකට කලින් දත්ත බැලුවොත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රටක් විදිහට අර ලෝකයට සමානුපාතිකව අපේ අවදානමත් දවසින් දවස වැඩි වෙමින් තියෙනවා කියන එක තමයි රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි අපේ පාලනයේ එහෙම නැත්නම් අපේ පද්ධති කළමනාකරණයේ තියෙන දක්ෂකම පිළිඹු කරන දෙයක් තමයි 9000ක් රෝගීන් වාර්තා වෙනකොටත් අපි පද්ධති බිඳ වැටෙන්නේ නැතුව රෝගීන් සංඛ්‍යාව කළමනාකරණය කරගන්න අපේ පද්ධතිවල ධාරිතාව දෛනිකව වැඩි කරමින් පුළුල් කරමින් ගමන් කරන්න අපි සමත් වෙලා තියෙනවා. පවතින මෙම වාතාවරණය තුළ උත්සව සමයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දරන්නේ මෙවන් ස්ථාවරයක්. කොළඹ නගර සභා සීමාවේ මේ වෙනකොටත් පාලනය වුණු බවක් අපිට පේන්නේ නැහැ. තවදුරටත් විශාල වශයෙන් රෝගී වාර්තා වෙනවා. ඒ වගේම උතුරු ප්‍රදේශයෙන් නැතිවෙච්ච ආසාදනය මේ වෙද්දි කොළඹ දකුණු ප්‍රදේශය කරා ගමන් කරමින් ආසාදනය පැතිරෙමින් පවතිනවා. තවදුරටත් කොවිඩ් සමාජගත වෙලා නැහැ කියලා ඕන් කරන ප්‍රකාශය කොතරම් වළංගුද කියලා නැවත වරක් විශේෂඥවරුන්ට කල්පනා කරලා බලන්න කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඉදිරියේදී එන
උත්සව සමය විශාල අවදානමක් එක්ක තමයි අපි සමරන්නේ. මේ කාල සීමාව තුළ වගකීමෙන් යුතුව රජය සහ මහජනතාව හැසිරුණේ නැත්නම් මේ නත්තල අවසාන වෙන්නේ කොවිඩ් විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ඊටාම අවාසනාවන්ත තත්වයකට මුහුණ දීලා කියන එකට අපිට අනාවැකියක් කියන්න පුළුවන්. මේ අවුරුද්දේ මේ උත්සව සමය කියන්නේ සාපු සවාරි යන්න පුළුවන් හොඳ තත්ත්වයක් නෙවෙයි. යන්න අවශ්‍යම නම් ගෙදරින් එක් පුද්ගලයෙක් විතරක් යන්න, සෙනඟ අඩු අවස්ථාවක් බලලා යන්න, ගෙදරට ළඟම තියෙන සාපු සංකීර්ණයකින් අවශ්‍ය බාණ්ඩ ගන්න හැමතැනම ඇවිදින්නේ නැතුව. ඉතින් ඒ නිසා මේ උත්සව අවස්ථාවේදී ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍යයි. අපි මේ දක්වා මේ ලබාගත්තු පාලනයේ ඉදිරියටත් දිගටම පවත්වාගෙන යමින් මේ රෝගය අපිට අවම කිරීම සඳහා. එහෙම නැති වුණොත් වෙන්නේ මේ අපි මේ දක්වා මහන්සි වෙලා ලබාගත්තු ජයග්‍රහණය නැත්තම් ලබාගත්තු මේ පාලනය අපෙන් ගිලිහිලා නැවත වතාවක් රෝගීන් රට පුරාම වාර්තා වෙන්න පුළුවන්. දැන් මේ වෙද්දි තියෙන සාකච්ඡාවලට අනුව නත්තල සමරන කාලවකවානුවේ අලුත් අවුරුද්දට අපි පය තවද්දී පොලිස් සැඳිරි නීතියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද දිවයිනේ ජනතාව ඒ ගැන සූදානමින් ඉන්න ඕනේ. මේ ගැන සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුණා. පෞගිය සෙනසුරාදාත් අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. අද වෙනතුරුත් කිසිම අවස්ථාවක එහෙම රට වහන්න ඇඳිරි නීතිය දාන්න ලොක්ඩවුන් කරන්න තීරණයක් අරගෙන නැහැ. ඒ වුණාට ජනතාවගේ හැසිරීම හොඳ නැති වුණොත් ඒ විශාල වශයෙන් එකතු වෙන්න ගියොත් පොකුරු බිහි වුණොත් ඒ ප්‍රදේශ සංචාරණය සීමා කරන්න නිසැකවම සිදුවෙන සෞඛ්‍ය බලධාරීන්ට ඒ සියල්ල ජනතාව විසින් තීරණය කරන්නේ. ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්, වත්තල පදිංචි 71 හැවිරිදි කාන්තාවක් සහ මාතලේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබුණා. මේ අතර කොවිඩ් ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අද මාලිගාවත්තේ පදිංචිකරුවෙකු විරෝධතාවක නිරත වුණා. ඒ මාලිගාවත්තේ දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ ජල ටැංකිය මතට නැගිමි. අනතුරුව පොලිසිය පැමිණ සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු තම විරෝධතාව අවසන් කළා. මේ අතර දැරණියගල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම ආයතනයෙන් ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරට බවයි. මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපේ තවත් 41 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් 33 දෙනෙකු හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පදිංචිකරුවන්. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45න් 42ක් අද නැවත විවෘත කෙරුණා. කෙසේ වෙතත් පාසල් ළමුන්ගේ පැමිණීමේ අඩුවක් එහිදී දක්නට ලැබුණා. රක්වාන ප්‍රදේශයේ පාසල් සිසුවියකට වෛරසය ආසාදනය වීමත් සමග ඇය අධ්‍යාපනය ලබන රක්වාන අස්සලාම් මුස්ලිම් මහාවිද්‍යාලයේ 11 වසර පන්තිය පමණක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තද අද එම පාසලට කිසිදු දරුවෙකු පැමිණ සිටියේ නැහැ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම පාසලේ ගුරුවරුන් සිව් දෙනෙකු පමණක් අද පාසලට පැමිණ සිටි බවයි. පාසලට ළමයි එවන්නේ නැත්තේ ඇයි? දෙමාපිය තුළ පාසල කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් ළමයා ගලවා ගනී. එහෙම නැත්නම් ළමයාට පාසල ආරක්ෂිතයි කියලා දෙමාපිය තුළ විශ්වාසයක් ඇති වෙලා නැති නිසායි දෙමාපිය ළමයි එවන්නේ නැත්තේ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. රජයට වගකීමක් තියෙනවා. පාසල් ආරක්ෂිතයි කියන එක තාවුරු කරන්න. අපි කවුරුවත් පාසල් අරින්න එපා කියන එක නෙමෙයි කියන්නේ. පාසල් සැලැස්මක් හදන්න. يعني මුළු රටේම අපි විවෘත කරලා තියෙන පාසල් 5100යි. ඒ පාසල් වලට පැමිණෙන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය දැන් 52 ඉක්ම වෙමින් පවතිනවා. ඒතර අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේම නොමසුරු සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ඒක දැන් අපේ තීරණය වෙලා තියෙන්නේ පෙර පාසල් වල ප්‍රාථමික පන්ති හා උපකාරක පන්ති මේ සියල්ලක් සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව ජනවාරි මාසය තුල ආරම්භ කිරීමට ඒ දිනවකවානු නිශ්චිත වශයෙන් එන සති දෙක තුල ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සමග සාකච්ඡා කරලා දමුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ මගින් තවත් COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පිටකොටුව යොන්වේදී වෙළඳුන් අද වෙළඳ සැල්වල කළු කොඩි දමමින් විරෝධතාවක නිරත වුණා. එම ප්‍රදේශය දින 45ක පමණ කාලයක සිට වසා තිබීම නිසා තම වෙළඳ සැල්වල ගබඩා කර ඇති භාණ්ඩ විනාශ වන බව පවසමින්. රෙදිකඩවල අරිනවා නම් අයි අපේ හාල් අධ්‍යවශ්‍ය බඩු විකුණන තන බසාරක අරින්නේ නැද්ද මොනවද? අයි හේතුව මොනවද? අපි කොහොමද මේ වැඩ කරන කටියට පඩි ගෙවන්නේ? ඒගොල්ලෝ ගන්න බොන්න කොහෙද යන්නේ? අතුලේ දින බඩු ටික ඔක්කොම නරක වෙලා තියෙන්නේ. ඒකට පාඩුව කවුද ගෙවන්න අපිට?
මේ අතර කළුතර වයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 10,000ක භාණ්ඩ ලබා දීම අද සිදු කෙරුණා. මේ අතර කලාකරුවන් හා හෝටල් හිමියන් පිරිසක් පැමිණ අද පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවේ තම කර්මාන්ත මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. එදිනදා කරන විවාහමංගල උත්සව පවත්වන්න අවශ්‍ය ප්‍රතිපාදන සලසලා දෙන්න කියන එක. දැනට 50 දෙනෙක්ට තමයි අවසරය දීලා තියෙන්නේ. ඉතින් 50 දෙනෙක්ට වෙඩින් එකක් කරන්න ගියාම මේ සංගීත කණ්ඩායමක්වත් නර්තන ශිල්පියෙක්වත් බෙර වාදන ශිල්පියෙක්වත් කාවත් මේ වැඩවලට අවුල් කරගන්න. ඒ වගේම හෝටල් වලටවත් ඇති පළක් නේ අඩුම ගානේ AC කවුන්ට් කරන එකත් තේරුමක්. එතකොට මේ කාරණාව ගැන සලකලා බලලා අපිට 200 දෙනෙක්ටවත් වෙඩින් එකක් කරගැනීමේ වට අපිට හදලා දෙන ඉල්ලීම කරා. පැණි බිබී හරි ගමන් නැහැ. මේකට සෙතක් වෙන පැත්තක් අපට දෙන්න මේ සෞඛ්‍ය නීති නිසා මේ විච පෙන්ඩමික් එක නිසා අපි ඔක්කොම අසරණතාවයට පත් වෙලා තියෙනවා. හැබැයි රටේ ඉස්සලම නැවතුනේ කලාව තාම පටන් ගත්තේ නැත්තේත් කලාව. අපි හරි අසරණයි දැන්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 33146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 24309ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8685ක්. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැක ක්‍රන්චි වෙජි බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා තමා අවස්ථා දෙකකදී මාර්ගෝපදේශ සහ උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබා දුන්නත් ඒ කිසිවක් ක්‍රියාවට නංවා නැතැයි නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. නිසි උපදෙස් ලබා දී තිබියදී බන්ධනාගාර තුළ සිරකරුවන් වැඩිවීම සම්බන්ධයෙන් වගකීම තමන් බාර නොගන්නා බවද නීතිපතිවරයා මෙහිදී සඳහන් කළා. කොළඹ අලුත්කඩේ අධිකරණ මාවතේ ඉදිකළ නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලය අද උදැසන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි අගවිනිස්තුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුලද ලිවේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. I have advised the police on an umpteen number of occasions during this pandemic, twice to reduce the overcrowding in prisons. I gave advice in April, strict, precise guidelines, and for reasons which are unknown to me, those guidelines, those instructions were not implemented by the IGP. Then again, I was asked, on that occasion the Honourable Minister made a request from me to advise the police to reduce the overcrowding in prison. And that advice went in late November, and that is being implemented. But unfortunately, this situation may not have been as grave if my advice was carried out in April. I gave comprehensive advice on drug cases as well as other crime, which was not carried out in April. So we have done our job, and we are not responsible for the overcrowding in prisons. We are not responsible. We are in the process of working with the ICTA and so many others, and we'll probably roll out the map from next year onwards to go for a long-term digitalization of the procedure, including virtual court hearing. They have already started drafting their own rules. I hope we will have e-hearing in the superior courts probably come in January onwards. I know somebody was just showing this and saying that when I tried accommodate superior court judges in the ministry and move out, saying that this building is there, it seems it belongs to Justice Ministry, and when I have a building here, I have tried to go somewhere else. That is how politics is, unfortunately. But what to do? We need to survive, and we will survive. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලින් සොයාගත් කඩු තනකොළ කැපීම සඳහා භාවිත කර ඇති බවට පැවසූ හිටපු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා අද ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ එම කඩු ව්‍යාපාරික කටයුතු සඳහා ගෙනෙන්නට ඇති බවයි. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් බහරේ සිට පසුගියදා මුදා හැර තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදර රියාජ් බදියුදීන්ද සාක්ෂි විමසීම සඳහා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. හිටපු තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබූ අතර කොම්පඤ්ඤ වීදියේ මුස්ලිම් පල්ලියකින් එවක සොයාගන්නා ලද කඩු කිහිපයක්ද කොමිසමට ගෙනවිත් ඇති අයුරු දක්නට ලැබුණා. මෙහිදී රජයේ අධිනීතිඥවරයා හිටපු අමාත්‍යවරයාගෙන් විමසුවේ
ඔබට හොඳ විදුලක් එහෙම තියෙන නිවසක් තිබේද යන්නයි. ඔව් ස්වාමීනි යයි ලැබුණු පිළිතුරත් සමග රජයේ අධිනීතිඥවරයා පෙරලා ප්‍රශ්න කළේ එම ගෙවත්තේ තනකොළ සුද්ධ පවිත්‍ර කරන්නේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු දුන් හලීම් මහතා මම සේවකයන්ට කියලා යන්ත්‍රානුසාරයෙන් සුද්ධ කරන බවට ප්‍රකාශ කළා. එහිදී රජයේ අධිනීතිඥවරයා හරි ඔබතුමා ඉස්සෙල්ලාම කියන්නකෝ කඩු භාවිත කරන්නේ මොකටද කියලා යනුවෙන් විමසා සිටියා. කඩු නම් ස්වාමීනි රජ කාලේ පාවිච්චි කළේ යුද්ධ කරන්න. යයි මන්ත්‍රීවරයා පිළිතුරු දීමත් සමග එහෙනම් හලිම් මහත්මයා දැන් කාලෙත් යුද්ධ කරන්න කඩු පාවිච්චි කරන්න පුළුවන් නේද? ඊ විමසූ රජයේ අධිනීතිඥවරයා 2019 අප්‍රේල් මාස 30 වන දින අද දින ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොමිසම හමුවේ ඇසෙන්නට සලස්වනු ලැබුවා. කොහොමද මේ කඩු ඒ වගේ දේවල් හම්බ වෙන්නේ? සමහර පල්ලිවල ඒ තියෙනවා. දැන් බොහෝ පල්ලි අපි පිටුවල තියෙන්නේ ඒ වටේම තියෙන සුසාන භූමි. දැන් ඒවා සමහරට කැලේ වදිනවා ඒ වගේ තියෙනවා. ඒවට එහෙම සම උපකරණ පාවිච්චි කරනවා. එහිදී සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ඔබ ඔය කියන්න හදන්නේ කඩු තියාගන්න ඇත්තේ වෙන වෙන හේතු වලට කියලාද? ස්වාමීනි මම කඩුයි කැත්තයි කියන එකේ වෙනස දැනගෙන හිටියේ නැති බව මන්ත්‍රීවරයා යලි සඳහන් කිරීමත් සමග ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙලෙස විමසුවා. හලිම් මහත්මයා සහරාන්ගේ මල්ලි රිල්වානුයි ඒ කණ්ඩායමේ මිල්හාඩුයි කඩු විශාල ප්‍රමාණයක් බෙරටට ගෙන්වාගෙන ඒවා යම් පුද්ගලයෙක් මාර්ගයෙන් බේරුවල ප්‍රදේශයට යවුවා. එතනදී කොළඹ එක්තරා පල්ලියකට කඩු 50ක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මුස්ලිම් පල්ලියේ මෞලවිවරයා අත්අඩංගුවට ගත්තා කියලා නොදැනද ඔබ ඔය ප්‍රකාශය කළේ? ස්වාමීනි මම මේ පල්ලිවල කඩු තබාගෙන ඉඳලා හම්බ වෙනවා කියන එක ගැන සොයා බැලුවා. ව්‍යාපාර කරන්න ගෙන ආපු පිහි වගේක් හම්බ වෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. මම දන්නේ නැහැ පිටරටවලින් කඩු ගෙනවද නැද්ද කියලා. නමුත් මම කියපු එකේ වරදක් නැහැ. කැති වගේ දේවල් පල්ලිවල තියාගෙන ඉන්නවා සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා. යයි හලිම් මන්ත්‍රීවරයා යලි සඳහන් කළා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදර රියාජ් බදියුදීන්ද සාක්ෂි විමසීම සඳහා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. 2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයට ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඩ් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඉන්සාෆ් අහමඩ් විවාහ වී සිටින්නේ කා සමගද යන්න රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළා. මගේ දුරින් ඥාතියෙක් වන අලවුදීන්ගේ දුව සමගයි ඔහු විවාහ වෙලා සිටියේ. මම ඒ විවාහ උත්සවයට සහභාගී වුණා. නමුත් මිතුරෙක් ලෙස ඇසුරු කළේ නැති බව බදියුදීන් පිළිතුරු දුන්නා. එහිදී රජයේ අධිනීතිඥවරයා යලි විමසුවේ ඉන්සාෆ් අහමඩ් තම කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය බව 2019 අප්‍රේල් 21 වන විට ඔබ දැන සිටියේද යන්නයි. මම ඒක දැනගත්තේ 2019 පෙබරවාරි මාසයේ. අපනයන සම්බන්ධ ගැටලුවක් නිසා මගේ සහෝදර රිෂාඩ් බදියුදීන් හම්බ වෙන්න ඕන කිව්වා. දවසක් මම අමාත්‍යාංශයේ ඉන්නවා කිව්වාම මව හම්බ වෙන්න ආවා. ඇවිත් ඇයි ඔයාගේ සහෝදරයා මට හම්බවෙන්න වෙලාවක් නොදෙන්නේ? මම ඔහුට විරුද්ධව නඩු දානවා කිව්වා. යයි රියාජ් බදියුදීන් පිළිතුරු දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ඉන්සාෆ් අහමඩ්ට ඔබේ දුරකථන අංකය ලැබුණේ කෙසේද යන්නයි. ඒක මම දන්නේ නැහැ. යයි රියාජ් බදියුදීන් එවර පිළිතුරු දුන්නා. පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ අද සිට තොග වෙළඳාම සඳහා පමණක් සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා විවෘත කර තිබෙනවා. එහෙත් යෝජිත නව වේලාවලට තම අස්වරු සැපයීම දුෂ්කර බව පවසමින් උඩරට සිට එළවලු තොග ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළඳුන් එම කටයුතු වලින් ඉවත් වීමට පියවර ගත්තා. මෙරට සෑම ප්‍රදේශයකින්ම නෙලන එළවලු සහ පළතුරු අස්වනු කොළඹ මැනින් තොග වෙළඳපළ වෙත දෛනිකව රැගෙන ඒම සිදුවන අතර එම වෙළඳ සංකීර්ණය පිහිටා තිබූ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වාහන තදබදය ඉහළ යාම නිසා එය පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණා. ඒ අනුව සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා එය තොග වෙළඳාම් සඳහා පමණක් විවෘත කිරීම අද සිට ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් වෙනදා මෙන් අද දින එළවලු සහ පළතුරු තොග මැනින් වෙළඳපළට රැගෙනවිත් තිබෙනු දක්නට ලැබුණේ නැහැ. එළවලු නම් අපි වෙනදා වගේ ගෙන්නුවේ නැහැ. හේතුව මොකද මේක අලුත් අත්දැකීමන්නේ. අනිත් එක රැට අපිට අරලා පුරුදු නැහැ. ඉතින් ලොරි කාර්යොත් කියනවා එන්න බෑ කියලා රැට. තාම මේක පෙරහුරුවක් වශයෙන් තියෙන්නේ. අපිට මේක සතියක් එකමාරක් යයි. මේව හරි ගස්සගෙන තැනකට එන්න. මීට පෙර මැනින් වෙළඳපළෙහි තොග වෙළඳාම් ආරම්භ කිරීම අලුයම් කාලයේ සිදු වුවත් සංශෝධිත නව වේලාව හේතුවෙන් Taman දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි වැලිමඩ ඌව පර්ණගම හා නුවර එළිය ආදී ප්‍රදේශවල ගොවීන් හා අතරමැදි වෙළඳුන් පවසන්නේ. සෑම දිනකම උදැසන අස්වනු නෙලීම සිදු කෙරෙන අතර
එලෙස නෙලන අස්වනු එදින රාත්‍රියේ කොළඹට ප්‍රවාහණයෙන් පසුදින උදැස්සන මැනින් වෙළඳපොලේ අලවියට තැබීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් නව ක්‍රමය යටතේ වෙළඳපොලට සැපීමට සිදුවන්නේ දින 2ක් පැරණි එළවලු බවත් එය ප්‍රායෝගිකව අසාර්ථක ක්‍රමවේදයක් බවත් ගොවීන් සහ අතරමැදි වෙළඳුන් පෙන්වා දෙනවා. ගොවිය සාමාන්‍යයෙන් උදේ පාන්දර 7-8ම පහුණා තමයි කොටුවට යන්නේ. කොහොම හරි එළවලු ලෑස්ති කරනකොට හවස 4-5 වෙනවා. අපෙන් හම්බෙන්නේ හවස 6ට විතර. එතකොට අපි රෑ 7-8ට තමයි අපේ ගමෙන් මැද ඌවපරණ ගමෙන් මැනින් මාකට් ප්‍රවාහන කරන්නේ. හවස 4ට අරිනවා කියන එක ක්‍රියාත්මක වුණොත් එහෙම ඊයේ කඩපු එළවලු තමයි අද යවන්න වෙන්නේ. ඒ අනුව උඩරට එළවලු බැනින් වෙළඳපොළ දක්වා ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළඳුන් ඉන් ඉවත්වීමට තීරණය කළා. ඒ අනුව අපි ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙනවා මේ වෙලාව රාත්‍රී 2 සිට පාන්දර දක්වා අපේ ලොරි රථ ඇතුල් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියන ඉල්ලීම කරනවා. එළවලු මෙහාට එති පරණ එළවලු මෙහාට එන්නේ කියලා. නෑ වෙන්න බෑ. වේයන්ගොඩ මීගොඩ වැලිසර ඒ වගේම නාරායන්පිට රාත්‍රී වෙළඳ පොළවල්. එවනම් මේ කොහොමද මේ එළවලු ගෙනාවේ? කිසිම නරක වීමක් නෑ. උදේ පාන්දර ගලවන එළවලු 12 වෙනකොට එම්පිටත් උනත් පැය 7ක් විතර කාලයකදී මෙතන ළඟා වෙන්න පුළුවන්. කාලේ පොඩි වෙනස් වීමක් තියෙනවා. අපි මේ කොවිඩ් එක්ක අනුගත වෙන්න ඕනේ, මේකට පුරුදු වෙන්න ඕනේ. තව අවුරුදු එකමාරක් විතර අපිට මේ ගමන යන්න තියෙනවා. මේ අතර කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අනිද්දා දින මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ව්‍යාපාරික මධ්‍යස්ථානය 16 වෙනි දින පාන්දර 2 සිට උදේ 8 වෙනකන් විවෘත කිරීමට ගරු අමාත්‍යතුමාගෙත් අවසරය පරිදි සෞඛ්‍ය හේතුන් සහ ඒ අනපිළිවෙත් සියල්ලටම එකඟ වෙලා කඩ 77ක් එක දවසකට තව කට්ටියකට 77කුත් වශයෙන් දවස් දෙකින් දෙකට ව්‍යාපාර කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉදිරියේදී අපි ව්‍යාපාර ස්ථානය ගරු ජනාධිපතිතුමා විසින් අපිට මුදල් ලබා දී සංවර්ධනය කර බාර දෙන තෙක් අපි එළියේ තමයි වෙළඳාම කරන්නේ. තොග පමණයි කරන්නේ සිල්ලර වෙළඳාම මාතුන් කවද එනකින් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කලක් මෙරට වගාබීම් රැස්සකට හානි සිදු කරමින් පැතිර ගිය සේනා දළඹු උවදුර යළිත් ප්‍රදේශ කිහිපයක හිස ඔසවා තිබෙනවා. ගොවින් පවසන්නේ මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමට පෙර බලධාරීන් සුදුසු පියවර ගත යුතු බවයි. ආක්‍රමණශීලී පලිබෝධකයෙකු වන සේනා දළඹුව පිළිබඳව පළමු වරට 2018 වසරේදී මෙරටින් වාර්තා වූ අතර බඩ ඉරිඟු උක් වී එළවලු පළතුරු ඇතුළු භෝග වර්ග 100කට අධික ප්‍රමාණයක වගාබීම් වලට එම දළඹුවන් හානි කර තිබුණා. මෙවරත් අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩ ඉරිඟු වගාබීම් ආශ්‍රිතව මෙලෙස සේනා දළඹු ව්‍යාප්තිය දැකගත හැකියි. මේ විදිහට ඉන්න හැමදාම හැදෙන්න දෙයක් නැහැ මේ දැල්ලත් කාලා නෙමේකේ. අලුත් සත්කාරය කරන්න කිව්වා. අපි අලුත් දැම්මා. කෘමිනාශක දැන් දෙතුන් පාරේ ගහනවා. කොච්චර ගැහුවත් ඒ සත්තු මැරෙන්නේ නැහැ. මේ වගේ බඩේ ජුංගු කරලත් තියා මේ ගහක්වත් දකින්න දෙන්නේ නැහැ. තව සතියක් යනකොට. ණයවල රත්තරන් බඩු කස්තිලා තමයි අපි මේ වගාව කරගෙන යන්නේ. හොඳයි කියන තෙල් ඔක්කොම වර්ග ගැහැව්වා. ඒ වුණාට තාම ඉතින් අඩුවක් නැහැ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ අවශ්‍ය වූහොත් බඩඉරුගු ගොවීන්ට වන්දි ගෙවීමට රජය සූදානම් බවයි. ඊයේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් අම්පාර මොනරාගල කියන දිස්ත්‍රික්කවලට ගිහිල්ලා තියෙනවා. අපි මේක සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. යම් ගොවියෙකුට අසාධාරණයක් වුණා නම් ඔවුන්ට වන්දි ලබා දෙන්නත් අපි අවශ්‍ය කටයුතු කරනවා. COVID-19 මැඩ පැවැත්වීමට දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ පිළිබඳව අදත් ආණ්ඩුපක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. නෑ අපිට එතුමා හැල්ලුවට ලක් කරන්න බෑ. ධම්මික මහත්තයාගේ පැණිය කියන කතා කරුවට එතුමා හෙළ වේදකම සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. කියන්න දෙයක් නැතු වුණාම කටයුතු කරනවා. ගමේ මිනිහට මම කියන්නේ අනන්න ඕන මිනිහට ඇඟිල්ලෙන් ගන්නම ඇති කියලා. අපි නම් දකින්නේ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු අර වීරවංශ මහත්තයා කිව්ව රිවර්ස් පෙත්ත ගහලාද කියලා අපි හිතනවා. මොකද ආණ්ඩුව යන්නේ පිටිපස්සට. එක එක පැණි දානවා. එහෙම නැත්නම් මුට්ටි ගඟට දානවා. නමුත් ලෝකේ යන්නේ විද්‍යාවත් එක්ක. මේ විට අපේ ජාතික කමිටුවෙන් නිර්දේශ ලබා දීලා තියෙනවා. ඊන්පසු එය මහාචාර්යවරු 7 දෙනෙකින් යුතු කමිටුවක නිර්ණායක මත මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පියවර ගන්න තියෙනවා. පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය රාශියක් වට්ටෝරු ඉදිරිපත් කරනවා. ඒ හැම දෙයක්ම අපි අධ්‍යයනය කර යනවා. එකකට සීමා වෙන්නේ නැහැ අපි. තවත් විදමහතුරු කියලා තිබ්බ මේ සාධිකා මීපැණි ශරීර වලට අහිතකර වෙන්න පුළුවන් කියලා මේ මිත්‍යාදාමයේ වෙද්දි අපේ පාරම්පරික වෙදකමේ තියෙන හෙළ වෙදකමේ තියෙන අධ්‍යයත් වර්ග යුරෝපයේ හදන එන්න තරම් ආසාදිත තත්ත්වයක් නැහැ. දැන් කෑගල්ලෙන් අර ධම්මික බණ්ඩාර කියලා මිනිස්සෙක් ගෙනාවා. ක්‍රිටිකලින් තව පැණියක් ආවා. එතකොට රාවණා පැණිය කියලා තව එකක් ආවා. අද වෛද්‍ය විද්‍යාව මාධ්‍ය සංදර්ශනයක් කරගෙන තියෙනවා. වැක්සින් ඔක්කොම පරි
ගවේෂණ කරේ කාටද? විශේෂිත මීයන් වර්ගයක් ඉන්නවා ගිනිපික්ස්ලා කියලා. එතකොට මේ ඒ ගිනිපික්ස්ලා වෙනුවට අපේ රටේ පාවිච්චි කරන්නේ කතානායකවරුන්ව ඇමතිවරුන්ව තමයි ගිනිපික්ස්ලා කියලා ඉතින්. අනගාരിക ධර්මපාලතුමාටත් මුට්ටිකාසිකාරයා කියලා චෝදනා කරලා එලෝගත්තු මිනිස්සු හිටපු රටක දේශීය වශයෙන් යමක් නිපද වෙනකොට හදනකොට ඒක දිහා වපරහින් බලලා ඒකට ගරහන අය ඉන්නවා කියන එක ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය පැණියම මේ එංගලන්තේ හරි කොහේ හරි හදලා කුප්පියක දාලා ඒවෝ නම් ඔය කියන කට්ටිය එහෙනම් හොයන්නේ බලන්න නැතුව බොනවා. මෙතන තියෙන්නේ මානසික වශයෙන් තියෙන හීනමානයක්. මාරවිලදී පසුගියදා නීතියේ රැහැනට හසු කරගත් කුඩු ජාවාරමේ සැලසුම්කරු කිතුණු දේවගැතිවරයෙකු බවත් ඔහු මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙකු බවත් කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය දියත් කළ විමර්ශන මගින් ඊයේ හෙළි කරගෙන තිබෙනවා. එමෙන්ම විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ජාවාරම මෙහෙය වූ මාලදිවයින් සහ පාකිස්තාන ජාතිකයන් දෙදෙනා ජාවාරමෙන් ලැබෙන මුදල් මෙරට අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදවා ඇති බවයි. ඉකුත් දෙසැම්බර් 6 වනිදා මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් විසින් හෙරෝයින් සහ අයිස් කිලෝග්‍රෑම් 200ක් සිය භාරයට ගනු ලැබුවේ දැවැන්ත මද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගනිමින්. කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මෙම මද්‍රව්‍ය ජාවාරම කිතුණු දේවගැතිවරයෙකු විසින් මෙහෙයවා ඇති බවයි. අදාළ දේවගැතිවරයා මන්නාරමේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් ඊයේ සමත් වුණා. විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඔහු විදෙස් රටවල් වෙත මුහුදු මගින් පුද්ගලයන් පිටත් කර යැවීමේ ජාවාරම සම්බන්ධව බන්ධනාගාරගතව සිටි අයෙකු බවයි. දේවගැතිවරයා බන්ධනාගාරයේදී හඳුනාගත් ඊබ්‍රාහිම් නැමති මාලදිවයින් ජාතික මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාකිස්තාන ජාතිකයෙකු සමග සම්බන්ධ වී මෙම හෙරොයින් ජාවාරම සැලසුම් කර ඇති අතර සොත්ති උපාලිගේ දියණිය සමග විවාහ වී සිටින බත්තරමුල්ලේ සංජු නැමැත්තාගේ සහායද ඊට ලබාගෙන තිබෙනවා. ඒ අනුව මෙම මද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් රැගෙන ඒම සඳහා දේවගැතිවරයා පුද්ගලයන් කිහිප දෙනෙකු සමග බෝට්ටුවක් පිටත් කර යවා ඇති අතර එලෙස ගිය පුද්ගලයන් මත්කුඩු තොග තම භාරයට ගත් පසු සිදු කර ඇත්තේ මෙම ජාවාරම පිළිබඳව සුරාබදු නිලධාරීන්ට සහ නාවික හමුදාවට රහසිගතව දැනුම් දීමයි. මෙය දැන නොසිටි බත්තරමුල්ලේ සංජු මත්කුඩු ගොඩබිමට රැගෙන ආපසු ඒවා බාර ගැනීමට අදාළ ස්ථානයට සිව් දෙනෙකු යවා තිබෙනවා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් එම සිව් දෙනාව අත්අඩංගුවට ගත් නමුත් අදාළ බෝට්ටුවේ ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ බෝට්ටුව සිය භාරයට ගැනීමට පියවරගෙන නැහැ. බෝට්ටුවේ සිටි පුද්ගලයන් මේ වන විට සැඟව සිටින අතර එම පුද්ගලයෙකුගේ පුත්‍රයෙක් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ අදාළ දින පැමිණි සුරාබදු නිලධාරීන් හෙරොයින් කිලෝ 60ක් ඉවත් කරගෙන ඒ වෙනුවට ලීකුඩු මිශ්‍ර කර ඇතැයි තම පියා තමන්ට දැනුම් දුන් බවයි. යනු මත්කුඩු වලට ලීකුඩු මිශ්‍ර කර ඇද්දැයි සොයා බැලීමට ඒවා රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා. පොලිසිය වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ පාකිස්තානු ජාතිකයා හා මෙම ජාවාරම මෙහෙය වූ ඊබ්‍රාහිම් නම් මාලදිවයින් ජාතිකයා මෙම ජාවාරම් වලින් ලැබෙන මුදල් මෙරට අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි. මේ අතර මත්කුඩු ප්‍රවාහනය කළ බෝට්ටුවේ සිටි පුද්ගලයෙකුගේ හලාවත අම්බකන්දවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් පොලිසිය අද සෝදිසි කළ නමුත් ඒ වන විටත් නිවෙස් හිමියන් ඉන් පලා ගොස් තිබුණා. දැන් තවත් පුවත් කිහිපයක්. අභිරහස් ලෙස අපොත් වී තිබූ පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තේ ජිනවංශ හිමියන්ගේ අපොත්වීම පිළිබඳව අද විශේෂ විමර්ශන ආරම්භ කෙරුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ 8ක් මේ සඳහා එක්ව සිටිනවා. විවිධ වර්ණවලින් යුක්තව ඇදහැලෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරට ජනතාවට උදා වුණා. මේ එම උල්කාපාත වර්ෂාව දිස් වූ ආකාරය පිළිබඳ ආචාර්ය ආතර් සික්ලාක් මධ්‍යස්ථානයේ නිකුත් කළ ඡායාරූපයක්. සංවිධානාත්මක අපරාධකාලේ සමාජිකයින් වන අංගොඩ ලොක්කාට සහ සොල්ටා යන පුද්ගලයින්ට ගිනි අවි සැපෙව් පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක් සහ T56 ජීවපතරම් 18ක් සමග අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපාධිධාරීන් 60,000කට රැකියා ලබා දෙන බව පැවසුවත් මෙතෙක් ඉන් රැකියා ලැබී ඇත්තේ 43,000කට පමණක් බැවින් ඉතිරි පිරිසටද වහාම රැකියා ලබා දෙන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඉන්දියාවේ සිට ඩුබායි හරහා නීති විරෝධීව ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 25,000ක තොගයක් අඩංගු බහලුම් 4ක් රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ බිලුණු ආනයනය කරන මුවාවෙන් ගෙන්වන ලද මෙම වියලි කහ තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 190ක් පමණ වන බවයි.
මේ අතර අද උදැසන තලිමණ්ඩාරම ප්‍රදේශයේදී නීති විරෝධීව මෙරටට ගෙන්නු කහ කිලෝග්‍රෑම් 4300ක් සහ එනසල් කිලෝග්‍රෑම් 80ක් යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් සිය භාරයට ගනු ලැබුවා. එහි වටිනාකම රුපියල් මිලියන 27.4ක්. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.